right බලමු මේ ටියුට් එක මම හිතන්නේ මේ දවස්වල ඔයාලා ගන්න ඇති 13 වෙනි ගාන මේක තියෙන්නේ පිටු අංක පිටු අංක 20 නේද පිටු අංක 20 තියෙන්නේ මේක අහලා තිබ්බින්ද මම තමයි තෝරගත්තේ 13 වෙනි ගානේ කියනවා සුපුරුදු අංකණයෙන් සයින් නීතිය ඔප්පු කරන්න කියලා. ඒකට සාමාන්‍ය ඔප්පු කිරීම ඔයාලා කරගන්න ඕනේ. ඊට පස්සේ ගානේ කියන සයින් ප්‍රමේය භාවිතයෙන් මෙන්න මේ විදිහට. A සමානයි b ඍණ c වතාවක් cos a බෙදීම 2යි cosec b ඍණ c බෙදීම 2 බව පෙන්වන්නේ කියලා. මේ ගාන හදන විදිය ගැන කියනවා. ඒ කියන්නේ හදන විදිය කියන්නේ සර්ව සාමයක් ඔප්පු කරන විදිය ගැන තමයි කතා කරන්නේ. දැන් ගානේ මේ පැත්ත left hand side මේ පැත්ත right hand side කියලා දාලා left hand side මේ පැත්තට අරගෙන a වලින් පටන් අරගෙන ගාන හදන්න බෑ පුතේ. හරිද? a වලින් දාගෙන ගාන හදන්න කිව්වොත් එහෙම නාගන්න තමයි වෙන්නේ. මොකද a කියන එක්කෙනාට මොකද කරන්නේ ඊට පස්සේ කොහොමද අනිත් පාද ටික ලියන්නේ? ඒ වගේ ප්‍රශ්න වෙනවා. ඒකින්ද ගාන වෙනස් කරගන්න මේ මෙන්න මෙහෙම මම මෙන්න මෙහෙම ලියනවා. a සමානයි b ඍණ c වතාවක් cos a බෙදීම 2යි cosec b ඍණ c බෙදීම 2යි නම් a බෙදීම b ඍණ c නැත්නම් මේක ගොඩක් හොඳයි මේ පැත්තට ගත්තා නම් b ඍණ c බෙදීම a සමානයි sin b ඍණ c බෙදීම 2යි cos a බෙදීම 2යි බව. හරිද? මම කරේ මෙතන cosec කියන එක්කෙනා එකයට sin කියලා දාලා ඉවරලා ඒ sin එක හරස් ගුණිතෙන් a තියෙන පැත්තට ගත්තා. අපේ simple a අනිත් පැත්තට ගත්තා දකුණු පැත්තට. ඊට පස්සේ cos a බෙදීම 2 හරස් ගුණිතෙන් අනිත් පැත්තට ගත්තා. හරිද? දැන් මේක සාමාන්‍ය ගානක් වගේ මේ පැත්තට left hand side දාගන්න right hand side දාගන්න. sin ක්‍රමයෙන් බැරි වෙලා හරි ගානක් හදන්න ආවොත් ඔයාලට පාදයි අනුපාතයි එකට කලවම් වෙලා එක පැත්තක තියෙනවා නම් දැන් මෙතන උදාහරණයක් b ඍණ c වතාවක් අනුපාත සෙට් එකක්. තේරෙනවද? පාදයි අනුපාතයි එකට ගුණ වෙලානේ ඔය තියෙන්නේ. හරිද? පාද තියෙන අනුපාත තියෙන. මෙහෙම තියාගෙන ගාන හදන්න අමාරුයි. ඒකින්ද පාද තියෙන ටික ඔක්කොම එක පැත්තකට ගන්න. අනුපාත අනිත් පැත්තට අරගෙන පාද වලින් පටන් අරන් ගාන හදන්න පටන් ගන්න. ඒක එහෙම ලේසියි ඒක. හරිද? left hand side ගමුකෝ. b ඍණ c බෙදීම a. හරිද? අපි දන්නවනේ sin ප්‍රමේය මොකද්ද? sin a බෙදීම a නැත්නම් අනිත් පැත්තට ලියගත්තා තව ලේසි. a බෙදීම sin a සමානයි b බෙදීම sin b සමානයි c බෙදීම sin c සමානයි ki ගනිමු. k නියතයකි. යයි ගනිමු. එහෙම ගත්තට පස්සේ මේක ලියන්න පුළුවන් k වතාවක් sin b අඩු කිරීම k වතාවක් sin c බෙදීම k වතාවක් sin a කියලා. හරි? right. පොඩි වෙලාවක් දෙන්න ඔයාලා මෙතනින් පස්සේ හදාගෙන යන්න බලන්න දකුණු පැත්තට. ආපහු තේරුම් කරනවා බලන්න. ගාන හදවුවේ කොහොමද? මේ තියෙන විදිහට ගාන හදන්න බැරි හින්දා පාද තියෙන කොටස් ටික එක පැත්තකට ගත්තා අනුපාත කොටස් ටික අනිත් පැත්තට ගත්තා. දැන් මගේ left hand side එකේ තියෙන්නේ පාද අතර සුළු කිරීමක් විතරයි. right? පාද අතර සුළු කිරීම පාවිච්චි කරලා sin අනුපාත sin ප්‍රමේය ලියලා sin ප්‍රමේයෙන් පාද වලට අනුපාත ආකාරය ලියා ගන්නවා. ඒ කියන්නේ දැන් b කියන එක කෙනා ලියන්න පුළුවන් sin b k ගෙන් වැඩි කරලා k වතාවක් sin b කියලා. ඒ විදිහට k වතාවක් sin c k වතාවක් sin a කියලා ලියන්න පුළුවන්. k කියන්නේ පොදු සාධකයක් උඩින් එළියට අරගෙන වෙලා යට එකත් එක්ක කපලා අයින් කරන්න පුළුවන්. මේ k එකට මේ පොදු k කියන එක කෙනා කපලා අයින් කරලා k නැතුව ලියා ගන්න පුළුවන් sin b ඍණ sin c බෙදීම sin a කියලා. හරි? ඊට පස්සේ මම උඩට cd සමීකරණ දැම්මා. යට දෙක තියෙන සමීකරණ වලින් ප්‍රසාරණය කරා. පොදු දෙකේ ඉලක්කම කැපිලා යනවා. ඊට පස්සේ අර b ධන c කියන එක්කෙනා ලියාගත්ත phi ඍණ a කියලා. මේ phi ඍණ a කියන එක්කෙනාගේ පොදු හරයේ දෙකේ ඉලක්කම තියෙන හින්දා
ඒ දෙක කියන එක්කෙනා වෙන් කළා ලියුවොත් එහෙම 90 ඍණ ඒ බෙදීම 2යි කියලා එන්නේ. අපි ඔය වගේ ගණන් ගේ සතිය හැදුවා. හරිද? 90 ඍණ ඒ බෙදීම 2යි. එතකොට cos 90 ඍණ θ කියන එක්කෙනාට කෙලින්ම ලියන්න පුළුවන් sin θ කියලා. ඒ කියන්නේ sin a බෙදීම 2යි. එතකොට යට තියෙන sin a බෙදීම 2කට උඩ තියෙන sin a බෙදීම 2 කැපිලා යනවා. එතකොට අපිට ඕන කරන උත්තරේ එනවා. හරිද? අර උඩ ගානම අරන් පොඩි පියවර සුළු කරපු හින්දා ආපහු ඒ කියන්නේ අපි සුළු කරලානේ බව පෙන්නවුවේ. ඒකින්ද ආපහු ලියන්න වෙනවා එන. එම නිසා එහෙනම් මේ උඩින් අපි ගත්තේ මේ සුළු කිරීම හදාගත්ත මුල් එක හරියි කියලා. ඉතින් තමයි ලියලා තියෙන්නේ a සමානයි b ඍණ c වතාවක් cos a බෙදීම 2 cosec b ඍණ c බෙදීම 2 හරි. නැත්නම් වේ කියලා. ගානේ දැන් කියනවා මෙන්න මේ වගේ කාරණාවක්. දැන් මට දීලා තියෙන කොටස් තමයි a සමානයි b ඍණ c වතාවක් cos a බෙදීම 2යි cosec b ඍණ c බෙදීම 2යි. හරිද? මම මේක එක කියලා දාගන්නවා. ඒ වගේම දැන් මේ අනිත් එක්කෙනා cot b ඍණ c බෙදීම 2 සමානයි
b ධන c බෙදීම b ඍණ c වතාවක් මොකක්ද තියෙන්නේ tan a බෙදීම 2යි කියලා. හරි. මම මේකට 2 කියලා දාගන්නවා. මට පෙන්වන්න කියලා තියෙන්නේ මට පෙන්වන්න තියෙන එක කියලා මම ලියන්න. මට ඒක පෙන්වන්න කියලා තියෙන්නේ a වර්ගයේ සමාන ඒ කියන්නේ සරලව ගත්තොත් මේක පෙන්වන්න මොකද cos ප්‍රමේය ඔප්පු කරන්න කියලා තියෙන්නේ. මේක බව පෙන්වන්න කියලා තියෙන්නේ. මේක තමයි පෙන්වන්න තියෙන්නේ. right. මම මේක චුට්ටක් එහෙම මෙහෙම කරලා සුළු කර ගන්නවා. බලන්න මෙහෙම ලියා ගන්න. a බෙදීම b ඍණ c වතාවක් sec a බෙදීම 2 සමානයි cosec b ඍණ c බෙදීම 2යි කියලා ලියන්න පුළුවන්. මම මේකට 1 ඩෑෂ් කියලා දාගන්නවා. හරිද? මේක දෙවෙනි එක්කෙන අරගෙන දෙවෙක වර්ග කරනවා. දෙවෙනි සමීකරණය වර්ග කරනවා. එතකොට බලන්න මොකක්ද වෙන්නේ කියලා. cot වර්ගය b ඍණ c බෙදීම 2 සමානයි b ධන c බෙදීම b ඍණ c ගේ සම්පූර්ණ එකේ වර්ගය වතාවක් tan වර්ගයේ a බෙදීම 2යි. හරිද? මම මේකට දාගන්නවා 2 ඩෑෂ් කියලා. හරි. මේකට දැන් මම පාවිච්චි කරන පුංචි කොටස් ටිකකුත් ලියලා ඉන්නම්. ඒක තමයි පළවෙනි එක. අපි දන්නවා එක ධන tan වර්ගයේ θ කියලා කියන්නේ sec වර්ගයේ θට. ඒ වගේම එක ධන cot වර්ගයේ θ කියලා කියන්නේ cosec වර්ගයේ θට. දැන් මම මේ හදන ක්‍රමයේ ඇරෙන්න වෙනත් ක්‍රම ඕන තරම් තියෙනවා. දැන් මම නිකන් මට හිතිච්ච ක්‍රමයක තමයි දැන් මම යන්නේ. ඒ කියන්නේ දෙවෙනි සමීකරණය ගත්තා වර්ග කරා. දැන් මම කරන්නේ පළවෙනි සමීකරණෙත් වර්ග කරලා හරිද? දැන් මම මේ 1 ඩෑෂ් කියන එකේනත් වර්ග කරපුවාම මොකද හැදෙන්නේ? ඒතර හැදෙනවා a බෙදීම b ඍණ c ගේ සම්පූර්ණකයේ වර්ගය වතාවක් sec වර්ගයේ a බෙදීම 2 සමානයි cosec වර්ගය b ඍණ c බෙදීම 2 කියලා එනවා. හරිද? මම මේකට එක ඩබල් ඩෑෂ් කියලා දැනට දාගන්න. හරිද? එතකොට සමීකරණ දැන් වැඩි වෙනකොට ඔයාලට හිතෙන්න පුළුවන් යකෝ මේක වාතයන්නේ කියලා. එහෙම නෙවෙයි. මම බලන්නේ පුළුවන් තරම් මේ දෙන්න අතර සම්බන්ධයක් ගොඩනගන්න. කියන්නේ මගේ පළවෙනි සම්බන්ධතාවයයි දෙවෙනි සම්බන්ධතාවයයි අතර ගොඩනැගීමක් කරන්න තමයි උත්සාහ කරන්නේ. හරිද? එතකොට දැන් මට ගාන හදනකොට මෙන්න මේ වගේ දේවල් ටිකක් කරගන්න පුළුවන්. 2 ඩෑෂ් ගෙන්. ඒ කියන්නේ මෙන්න මේ සමීකරණය. හරිද? එයාගෙන් මට ලියන්න පුළුවන් නේද? මෙතන cot වර්ගයේ b ඍණ c බෙදීම 2 කියන එක කෙනා ලියන්න පුළුවන් නේද? දැන් cot වර්ගයේ θ කියන එක කෙනා එහෙනම් ලියන්න පුළුවන් cosec වර්ගයේ θ අඩු කිරීම එකයි කියලා. එහෙනම් මෙතන ලියන්න පුළුවන් cosec වර්ගය b ඍණ c බෙදීම 2 අඩු කිරීම 1 සමානයි b ධන c බෙදීම b ඍණ c වල සම්පූර්ණකයේ වර්ගය වතාවක් tan වර්ගයේ a බෙදීම 2 කියන එක කෙනා ලියා ගන්න මේ විදිහට. වරහන් sec වර්ගයේ a බෙදීම 2 අඩු කිරීම 1 කියලා. හරි? right. ඊට පස්සේ එක ඩබල් ඩෑෂ් ගෙන් ආදේශයක් දානවා. ඒ කියන්නේ cos වර්ගයේ b ඍණ c බෙදීම 2 කියන එක්කෙනාට හරිද? මෙන්න මේ දෙන්න සමානයිනේ. cosec වර්ගයේ b ඍණ c බෙදීම 2යි. මෙතනත් cosec වර්ගයේ b ඍණ c බෙදීම 2යි. මං ඒකට එක ඩබල් ඩෑෂ් ගේ වම් පැත්ත අරගෙන ආදේශ කරනවා. හරිද? වම් පැත්ත අරගෙන ආදේශ කරනවා. බලන්න. එතකොට එනවා a බෙදීම b ඍණ c ගේ පූර්ණ වර්ගය වතාවක් sec වර්ගයේ a බෙදීම 2 අඩු කිරීම 1 සමානයි b ධන c බෙදීම b ඍණ c ගේ පූර්ණ වර්ගය වතාවක් sec වර්ගයේ බෙදීම 2 අඩු කිරීම b ධන c බෙදීම b ඍණ c ගේ පූර්ණ වර්ගය කියලා. ඒ වරහන් අයින් කරනවා. හරි? right.
ඊට පස්සේ මම මොකද කරන්නේ මේකේ sec පද ටික ඔක්කොම එක පැත්තකට ගන්නවා මේ ඍණ එක මේ පැත්තට අරන් යනවා එහෙම අරන් ගියාම මොකද හැදෙන්නේ බලන්න මට ඒතකොට ලියන්න පුළුවන් sec වර්ගයේ a බෙදීම දෙක තනි කරලා මේකේ තවත් හොඳයි දෙන්න මාරු කරලා ගත්තා නම් මම මෙන්න මේ කොටස මේ පැත්තට අරන් යනවා මෙයා ඍණනේ මේ කොටස අනිත් පැත්තට අරන් යනවා එතකොට ඍණ එක්කෙනා අනිත් පැත්තට යනකොට ධන වෙනවනේ එතකොට මේක ලියන්න පුළුවන් b ධන c බෙදීම b ඍණ c කියන එක්කෙනාගේ පූර්ණ වර්ගය අඩු කිරීම 1 සමානයි sec වර්ගයේ a බෙදීම 2 වරහන් b ධන c ගේ පූර්ණ වර්ගය බෙදීම b ධන b ඍණ c b ධන c ගේ පූර්ණ වර්ගය බෙදීම b ඍණ c ගේ පූර්ණ වර්ගය අඩු කිරීම a වර්ගය බෙදීම b ඍණ c ගේ පූර්ණ වර්ගය කියලා. හරිද? එතකොට මම වම් පැත්ත සුළු කරපුවාම එනවා මේ විදිහට b වර්ගය ධන c වර්ගය ඍණ 2ක් ධන 2ක් bc ධන 2ක් bc අඩු කිරීම b වර්ගය ධන c වර්ගය ඍණ 2ක් bc බෙදීම b ඍණ c ගේ පූර්ණ වර්ගය සමානයි sec වර්ගයේ a කියන එක නම් මම ලියාගන්න මෙහෙම 1යට cos වර්ගයේ a බෙදීම 2යි මෙතන එනවා b වර්ගය ධන c වර්ගය ඍණ 2ක් ධන 2ක් ධන 2ක් bc ඍණ a වර්ගය බෙදීම b ඍණ c ගේ පූර්ණ වර්ගය. ඒතර පද දෙකේම b ඍණ c ගේ පූර්ණ වර්ගය තියෙන හින්දා ඒක කපලා අයින් කරන්න පුළුවන්. මෙයාට මෙයා කපලා අයින් කරත හැකියි. හරි? හරි. දැන් සුළු කරමු බලන්න. එතකොට උඩ ටික සුළු කරගෙන යනකොට ඔයාලට පේනවා මෙන්න මේ පදයට b වර්ගයට මේ b වර්ගය කැපෙනවා. හරිද? c වර්ගයට මෙතන c වර්ගය කැපෙනවා. 2යි bc අඩු කිරීම ඍණ කිව්වහම එකතු කිරීම වෙලා එතන හැදෙනවා 4යි bc කියලා. 4යි bc සමානයි 1යට cos වර්ගයේ a බෙදීම 2 වතාවක් b වර්ගය ධන c වර්ගය ධන 2ක් bc අඩු කිරීම a වර්ගය කියලා. හරි මම මොකද කරන්නේ cos වර්ගය කියන එක නේ අනිත් පැත්තට ගන්නවා. එතකොට එනවා 4ක් bc cos වර්ගයේ a බෙදීම 2 සමානයි b වර්ගය c වර්ගය ඍණ a වර්ගය ධන 2ක් bc මේකේ ධන 2ක් bc කියන එක නම් මේ පැත්තට ගන්න. එතකොට bc 2ක් bc කියන එක නම් පොදු වෙලා මෙහෙම හැදෙනවා. 2ක් bc පොදුයි 2ක් cos වර්ගයේ a බෙදීම 2 අඩු කිරීම 1 සමානයි b වර්ගය ධන c වර්ගය ඍණ a වර්ගය කියලා. හරි. එතකොට මේ තියෙන්නේ දෙක තීටා සමීකරණ වල එක අවස්ථාවක්. ඒක ලියන්න පුළුවන් 2යි bc cos a කියලා. සමානයි b වර්ගය ධන c වර්ගය ඍණ a වර්ගය. a වර්ගය මේ පැත්තට අරගෙන ඉතිරි පද ටික එහා පැත්තට අරන් ගියාම a වර්ගය සමානයි b වර්ගය ධන c වර්ගය ඍණ 2ක් bc cos a කියලා හැදෙනවා. හරි. අපු මේ ගාන කියන්නේ මේ ගානේදී සමීකරණ දෙකෙන්ම අපි උත්සාහ කරන්න ඕනේ මොකද්ද? අපි සමීකරණ දෙකෙන්ම උත්සාහ කරන්න ඕනේ මේ b ඍණ c බෙදීම දෙක කෝණයට අදාළ ත්‍රිකෝණමිතික අනුපාතය ඉවත් කරගන්න. හරිද? ඒක කරගන්න තමයි මේ ඔක්කොම ಜಾති කරේ. එතකොට දැන් මෙතනින් මේ b ඍණ c බෙදීම දෙක කියන ඒ ත්‍රිකෝණමිතික අනුපාතයට ආදේශයක් දාලා අයින් කරපු ගමන්ම cos තියෙන a බෙදීම දෙකක් එනවා. sec කියන්නේ cos නේ. කැට cos. හරිද? තැඹිලි පාටින් තියෙන දේවල් ටික සාමාන්‍ය සුළු කිරීම. හොඳට මතක තියාගන්න. එතකොට
අර මේ ගානේ සුළු කිරීමට වඩා මෙන්න මේ සමීකරණ දෙක පාවිච්චි කරලා මේ රතු පෑනේ හදපු හදාගත්ත කැලි දෙක තියෙනවා. අන්න මේ දෙක තමයි ටික වටින්නේ. මේ දෙක Tamanට තනියම කරගන්න පුළුවන් ඊට පස්සේ සුළු කිරීම තියෙනවා. මම හදන්නේ. right. ටියුට් එකේ 16 වෙනි ගාන. ඒකේ තියෙන සුපුරුදු අංකණයෙන් ABC ඕනෑම ත්‍රිකෝණයක් සඳහා සයින් ප්‍රමේය ඔප්පු කරන්න කියලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ කැලල. මේ ගාන හදනකොට මම ගන්න මේ white board එකට හරිද මේ ගාන ගත්තාම එන්නේ මේ විදිහට b වර්ගයේ අඩු කිරීම c වර්ගයේ බෙදීම a වර්ගය වතාවක් sin a 2a ධන c වර්ගය අඩු කිරීම a වර්ගයේ බෙදීම b වර්ගය වතාවක් sin 2b ධන a වර්ගය අඩු කිරීම b වර්ගයේ බෙදීම c වර්ගය වතාවක් sin 2c සමානයි 0යි කියලා. හරි. දැන් මේ ගානේ තියෙන ප්‍රශ්නේ තමයි මේ ගාන හදන්න ගත්තොත් එහෙම ළමයි ගොඩක් දිගයි මේ ගාන. ඒ මෙතන b ඍණ c b වර්ගය අඩු කිරීම c වර්ගය බෙදීම a වර්ගය වගේ වට සයින් ප්‍රමේයෙන් ආදේශ දානවා කියන්නේ මේ පටන් ගන්න කෑල්ලෙම ලොකු ගානක් හැදෙනවා. ඒ වගේ කෑලි 3කට සුළු කිරීම කරන්න වෙනවා. ඒතකොට මේ වගේ ගානක් හදනකොට දැන් බව පෙන්වීමක් තමයි තියෙන්නේ. ඒතකොට මෙහෙම ගානක් හදනකොට මම කරන්නේ ඉස්සෙල්ලාම මේ එක කොටසක් තෝරගන්නවා. දැන් මේ තුන් දෙනා නිකන් අර අනුරූපීනේ. يعني රූපෙන් සමානයි වගේනේ. අකුරු ටික විතරයි වෙනස් වෙලා තියෙන්නේ. නිකන් එකම හැඩේ තියෙන්නේ. හරිද? එකම හැඩේ තියෙන හින්දා මම මොකද කරන්නේ? එක කොටසක් තෝරගන්නවා. b වර්ගයේ අඩු කිරීම c වර්ගයේ බෙදීම a වර්ගය වතාවක් sin 2a සලකමු. හරිද? ඒකල මම මේක තව චුට්ටක් සුළු කරගන්නවා. මෙයාව සුළු කරගන්නවා. මෙයාව සුළු කරගත්තට පස්සේ අපිට ටිකක් සරල උත්තරයක් ආවොත් ඉතිරි කොටස් දෙකටත් ඊට අනුරූප උත්තරේ ගන්න පුළුවන්. ඊට අනුරූප උත්තරේ ලියන්න පුළුවන්. හරි? right. කළවලමු. එතකොට b වර්ගයේ අඩු කිරීම c වර්ගයේ බෙදීම a වර්ගය වතාවක් sin 2a සමානයි සයින් නීතිය පාවිච්චි කරලා දාන්නේ. එතකොට අර සයින් නීති ඉස්සෙල්ලාම ලියලා ඒකට ඒ සමානුපාතය k කියලා නියතයකට සමාන කරලා ඒකෙන් BCA කියන පාද සයින් අනුපාතات එක්ක ලියන්න ඕනේ. එහෙම ලියලා තමයි මෙතෙන්ට ආදේශය ගන්න. එතකොට එහෙම ගත්තාම එනවා මේ විදිහට. k වතාවක් sin b ගේ වර්ගය අඩු කිරීම k වතාවක් sin c ගේ වර්ගය බෙදීම k වතාවක් sin a ගේ වර්ගය වතාවක් sin 2a. එතකොට මේක සුළු කරලා ලියන්න පුළුවන් කොහොමද? k කියන එක නා කැපිලා යනවා. k කියන පදේ උඩ යට දෙකෙම කැපිලා යනවා. එතකොට උඩ හැදෙනවා sin වර්ගයේ b අඩු කිරීම sin වර්ගයේ a sin වර්ගයේ c බෙදීම sin වර්ගය a කියලා. මේ sin වර්ගය a කියන එක දැනට ලියාගමු. sin වර්ගය a මෙතන ලියා ගන්නවා දෙවතාවක් sin a cos a කියලා. හරි. එතකොට මේ උඩ එක්කෙනා ලියන්න පුළුවන් වර්ග දෙක අතරෙන් sin b ධන sin c sin b ඍණ sin c වතාවක් මේකේ sin එකට මේ එක sin එකක් කැපෙනවා. මෙතන එනවා දෙක වතාවක් sin a cos a කියලා. cos a කියලා.
බෙදීම මෙතන එක sin එකක් ඉතුරු. චුට්ටක් අසුළු කරමු. චුට්ටක් අසුළු කරපුවාම CD සමීකරණ දාන්න පුළුවන්. CD සමීකරණ දැම්මම එනවා දෙවතාවක් sin b ධන c බෙදීම 2යි cos b ඍණ c බෙදීම 2යි දෙක වතාවක් cos b ධන c බෙදීම 2යි sin b ඍණ c බෙදීම 2යි දෙවතාවක් cos a බෙදීම sin a කියලා. හරි. එතකොට මට මේ වගේ දේවල් ටිකක් කරගන්න පුළුවන් නේද? මම මෙන්න මේ ටික ලකුණු කරද්දී ඔයාලට තේරෙනවද බලන්න. මේ දෙකේ ඉලක්කමයි මේ sin b බෙදීම 2යි මෙතන cos sin b ධන c බෙදීම 2යි cos b ධන c බෙදීම 2යි එන්නේ තුන් දෙනා ගත්තොත් එහෙනම් මේක ලියන්න පුළුවන් නේද? sin b ධන c කියලා. ඒ විදිහටම මෙතන මෙයයි මෙන්න මේ දෙකේ ඉලක්කමයි. ඔන්න ඔය තුන් දෙනා ගත්තොත් එහෙනම් මේක ලියන්න පුළුවන් නේද? sin b ඍණ c බෙදීම 2යි කියලා. හරි. මෙතන දෙකේ ඉලක්කමක් තියෙනවා. දෙක වතාවක් cos a කියලා තියෙනවා. මෙතන sin a කියන එක නම මම ලියනවා මේ විදිහට. මෙතන sin a කියන එක ලියනවා sin phi අඩු කිරීම b ධන c නැත්නම් කෙලිම b ධන c කියලා ලියන්න පුළුවන්. හරි. එතකොට මේකට මෙන්න මේ පදේ කැපෙනවා. එතනත් අර cos a කියන එක්කෙනා cos a කියන එක්කෙනා මන්ට මෙහෙම ලියන්න පුළුවන් නේද? චූටක් එක පැහැදිලිව බලගන්න. cos a කියන එක්කෙනා ලියනවා මම phi අඩු කිරීම b ධන c කියලා. හැබැයි මෙතන b ධන c කියන එක්කෙනාගේදී පද ඒ කියන්නේ cos වලින්ම හැදෙන හැබැයි ඍණ ලකුණක් ඉස්සරහට ඇවිල්ලා. හරි ඍණ ලකුණක් ඉස්සරහට ඇවිල්ලා මම ඒක ලියුවොත් ඔයාලට තේරෙයි බලන්න. එතකොට එන්නේ ඍණ දෙක වතාවක් sin b ඍණ c cos b ධන c කියලා හැදෙන්නේ මේ මෙන්න මේ cos b ධන c කියන එක්කෙනාගේ ඍණ ලකුණ තමයි මේ තියෙන්නේ. මට මේක තව ටිකක් සුළු කරලා ලියන්න පුළුවන් නේද මේ විදිහට. දෙක වතාවක් cos b ධන c ඒ විදිහටම තියා ගන්නවා. මෙතන ලියනවා sin c ඍණ b කියලා. අර ඍණ ලකුණ මෙයාගේ අතට දැම්මා. ඒතර මෙතන මේ තියෙන්නේ sin c අඩු කිරීම sin b කියන අනුපාතය. හරි මොකද sin c අඩු කිරීම sin b ට cd සමීකරණ දැම්මම තමයි මෙන්න මේ කැලේ එන්නේ. මේක. හරි මම ආයෙත් ඒ ටික පියවර ටික කියනනම් මෙතන cos a කියන එක්කෙනාගේ a කියන එක්කෙනා ලිව්වා phi අඩු කිරීම b ධන c කියලා. ඒතර හැබැයි cos වල 180 ඍණ θ කියලා කියන්නේ ඍණ cos θ. ඒකින්ද එතන ඍණ ලකුණ ගත්තා මෙතෙන්ද cos b ධන c කියලා දැම්මා. මේ ඍණ ලකුණ sin ඇතුළට දාන්න පුළුවන්. අර ඒක මම චුට්ටක් වලට මතක් වෙන්න ලියන්න. අර හතරවෙනි වෘත්ත පාදේ මෙහෙම කතන්දරයක් තියෙනවා. sin ඍණ θ කියන එක්කෙනා ලියන්න පුළුවන් ඍණ sin θ කියලා. එහෙනම් ඍණ sin θ කියන එක්කෙනා මේ පැත්තට ලියන්න පුළුවන්.
ඍණ sin θ කියන එක එහෙනම් ලියන්න පුළුවන් sin ඍණ θ කියලා. ආන් එහෙම සිද්ධියක් කරා මෙතන. මේ ඍණ ලකුණ sin ඇතුළට දාලා පද දෙක මාරු කරා. හරිද? අනුපාත දෙක ගුණිතයක් කරනවා. ප්‍රතිවිරුද්ධ අනුපාත දෙක ගුණිතයක් කරනවා cos වල කෝණ දෙක එකතු වෙලා sin වලදී කෝණ දෙක අඩු වෙනවා. එහෙනම් මේ ඇවිල්ලා තියෙන්නේ sin අනුපාත දෙක අන්තරය. sin c ඍණ sin b හැඩයේ තියෙනවා. sin c අඩු කිරීම sin b තමයි මෙතෙන් දෙන්නේ. හරි. දැන් ඒතර මේකේ ලස්සන තියෙන්නේ මෙහෙමයි. ගානක් තියෙනවා නම් අපිට මේ විදිහට b වර්ගය අඩු කිරීම c වර්ගය බෙදීම a වර්ගය වතාවක් sin 2a කියලා මට ඒ සම්පූර්ණ ගාන ලියන්න පුළුවන් sin c අඩු කිරීම sin b කියලා. හරිද? එම නිසා c වර්ගය අඩු කිරීම a වර්ගය බෙදීම b වර්ගය වතාවක් sin 2b කියන කොටස මට කොහොමද ලියන්න පුළුවන්? ඒක එහෙනම් මට ලියන්න පුළුවන් වෙනවා අරක අනුරූපී විදිහට බලන්න. එහෙනම් ඒක මට කොහොමද ලියන්න පුළුවන් වෙන්නේ? sin a අඩු කිරීම sin c විදිහට ලියන්න පුළුවන්. ඒ කියන්නේ ඒ ගානත් මේ විදිහට සුළු කරගලා sin a අඩු කිරීම sin c විදිහට ලියා ගන්න පුළුවන්. ඒ විදිහටම a වර්ගය අඩු කිරීම b වර්ගය බෙදීම c වර්ගය කියන එක ගැන ලියන්න පුළුවන් කොහොමද? වතාවක් sin 2c කියන එක ගැන ලියන්න පුළුවන් කොහොමද? sin b අඩු කිරීම sin a කියලා. හරිද? දැන් මම මේවට දාගන්නවා 1 2 3 කියලා. මේකට දාගන්නවා 1, මෙයාට දාගන්නවා 2, මෙයාට දාගන්නවා 3. right? ඊට පස්සේ මම මොකද කරන්නේ? right මේ ටික මම චුට්ටක් පොඩි කරනවා දැන්. හරිද? right. දැන් මම size එක පොඩි කරේ අර මේක තේරුම් ගන්න ඕන හින්දා. එතකොට මේක මම තරු සමීකරණය කියලා දාන්නවා. තරු සමීකරණේ left hand side ලිව්වොත් එහෙම එතකොට එන්නේ b වර්ගය අඩු කිරීම c වර්ගය බෙදීම a වර්ගය වතාවක් sin 2a එකතු කිරීම c වර්ගය අඩු කිරීම a වර්ගය බෙදීම b වර්ගය වතාවක් sin 2b a වර්ගය අඩු කිරීම b වර්ගය බෙදීම c වර්ගය වතාවක් sin 2c කියන එකට මට පාවිච්චි කරන්න පුළුවන් අර 1 2 3 කියන එකත් එකෙන් 1 2 3ෙන් මට දැන් ලියන්න පුළුවන් මේ විදිහට sin c අඩු කිරීම sin b එකතු කිරීම sin a අඩු කිරීම sin c එකතු කිරීම sin b අඩු කිරීම sin a කියන බලන්න මේක සුළු කරද්දි මොකද වෙන්නේ කියලා මේක සුළු කරද්දි මේ sin a ට මේ sin a කැපිලා යනවා ඍණයි ධනයිනේ ඒ වගේම sin b ට මෙතන sin b කැපිලා යනවා sin c කියන එක්කෙනාට මේ පැත්තේ sin c කැපිලා ගිහිල්ලා උත්තර එනවා උත්තරේ 0යි කියලා මේක right hand side වලට සමානයි